නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපේ ජීවිතවල බොහෝ දෙනෙකුට ලොකු කුඩා වශයෙන් තියෙන දුර්වලතාවයක් අනුන්ට ඇඟිලි දික් කිරීම. ඒක ඇතමෙකුට ලොකුවට තියෙනවා. ඇතැම් කෙනෙකුට තියෙන්නේ ඒක පොඩි වශයෙන්. නමුත් බොහෝ දෙනෙකුට තියෙනවා අනිත් අයට ඇඟිලි දිකු කර කර තමන් සාධාරණීකරණය කර ගැනීම. එහෙම නැද්ද? අසවල්ලු මෙහෙම කරනවා නම් අපි මෙහෙම හිටපුවම මොකද? අපේ මේ කටයුතු මෙහෙම කරුණාට මොකද? අම්මෝ අසවල්ලු කටයුතු කරන හැටි බලන්න එපේ. එහෙම කියලා එක එක්කෙනාට ඇඟිලි දිගු කර කර එක එක්කෙනා ජීවත් වෙන විදිහ තමන් එක්ක ගලප තමන්ව සාධාරණීකරණය කර ගැනීමක් සාමාන්‍ය හිතවල නැද්ද? තියෙනවා. බොහෝ දෙනෙක් තුළ තියෙනවා. තම තමන් දිහාවට හැරී බැලුවොත් පින්වතුන්ලාටත් තම තමන්ගේ තුළ මේක සුළු සුළු වශයෙන් හෝ තියෙනවා පෙනේවි. ඉතින් ඒ ගැන අපිට අපේ ජීවිතයේ තුළ යම් වැටහීමක් ඇති කර ගන්න ඕන. අපි මේ වගේ වෙලාවක කටයුතු කළ යුත්තේ කොහොමද? අනියන්ට ඇඟිලි දිගු කර කර තමන්ගේ වැරදි සාධාරණීකරණය කර ගැනීම හරිද? ඒක පැහැදිලි කරගන්න ඕන එකයි. ඉතින් අද මේ ඉගෙන ගන්න ජාතක පුවතේදී පින්වතුන්ලාට ආන්න ඒක හොඳට පැහැදිලි කරගන්න අවස්ථාව උදා වෙනවා. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ නොම්බර 38 උඩුරාවන වත්තේගම යන ලිපිනේ පදිංචිව සිට මීට වර්ෂ 5කට ඉහතදී 2017 පෙබරවාරි මාසයේ 21 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සිඩ්නී අලහකෝන් පියාණන් හට පින් අනුමෝදනා පිණිස ජයන්ති පොල්ගස්දෙනිය බිරිඳ මනෝරි අලහකෝන් දියණිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා තමන්ගේ නමින් මිය ගියපු ආදරණීය පියාණන්ට, ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය ඥාතිවරයාට පරලෝව සැපේ පිණිස පින් අනුමෝදනා සිදු කරන්ටයි අද ධර්ම දානයේ සිදු වෙන්නේ. පින්වතුනි, අද අපි ඉගෙන ගන්න ජාතක පුවතේ නම බිසපුප්ප ජාතකය. බිසපුප්ප කියලා කියන්නේ නෙළුම් මලක් සිඹීම. මොකද්ද බිසපුප්ප කියන්නේ? නෙළුම් මලක් සිඹීම. මොකද්ද මේ නෙළුම් මලක් සිඹීමේ කතාව? හරිම සුන්දරයි මේ ජාතක පුවත. අපේ ජීවිතවල අපිට පෞද්ගලික රැකවරණයක් උදෙසා පුදුම සුන්දර අවවාදයක් මේ ජාතක කතාවේ තියෙනවා. මේ ලෝකෙ පිංගුතුනේ යහපත කියලා දෙයක් තියෙනවා, අයහපත කියලා දෙයක් තියෙනවා. ওই දෙක තමයි මේ ලෝකෙ තියෙන්නේ. යහපත, අයහපත. ඒ අතරමැද එකක් නැහැ.
මේ මිනිස්සු එක්කෝ යහපත කළ යුතුයි එක්කෝ අයහපත කළ යුතුයි. තෝරා බේරා ගැනීම Taman සතු දෙයක්. ඒ වගේම මේ ලෝකයේ ඇසුරට ඉන්නවා සත්පුරුෂයෝ. ඒ වගේම ඇසුරට ඉන්නවා අසත්පුරුෂයෝ. තෝරා බේරාගෙන ඇසුරු කළ යුතුයි එක්කෝ සත්පුරුෂයෝ එක්කෝ අසත්පුරුෂයෝ. පෞද්ගලිකයි. යහපත තෝරා බේරා ගැනීම පෞද්ගලිකයි. සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරා බේර ගැනීම පෞද්ගලිකයි. ඉතින් ඒ නිසා මේ අසත්පුරුෂ ඈයන්ව ඊළඟට තමන්ගේ යහපත අයහපත තෝරා බේරාගෙන ඇසුරු කරනවා කියන එක පින්වතුනි ඒක ජීවිතයක විශේෂ දෙයක්. ඉතින් ඒ ගැන බොහොම හොඳට වටහා ගන්නට එක පසුබිමක් යෙදුණා. වනයේ වාසය කරපු එක්තරා භික්ෂුවකට මේ සිදුවීම වෙද්දී අපගේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වැඩ වාසය කළේ සැවැන්නුවර ජේතවනේ. ඔය කාලේ එක්තරා භික්ෂුවක් ජේතවනාරාමයෙන් නික්මිලා කොසල් රටේ එක්තරා වනාන්තරයක් ඇසුරු කරගෙන වාසය කළා. මේ භික්ෂුව බොහෝම ගුණ සම්පන්නයි. බොහෝම හොඳට සිල්පද ටික ආරක්ෂා කරගෙන පිරිසිදු ජීවිතයක් ගත කරන්නට කැමති කෙනෙක්. මේ භික්ෂුව මෙහිම වාසය කරද්දී මේ භික්ෂුව හැමදාම පිණ්ඩපාතේ වඩින තැන දැන් පාර අයිනේ පිණ්ඩපාතේ වඩිද්දී ඒ පාර අයිනට වෙන්න තියෙනවා පින්වතුනි ලස්සන නෙළුම් පොකුණක්. නෙළුම් පොකුණක් තියෙනවා මේකේ නෙළුම් පිරීලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේ උතන ওই තුටි තොටුපලකින් තමයි මුව දෝවණය කරා යන්නේ. මූණ හොදන්නේ පුංචි තොටුපලකින්. ඉතින් දවසක් මෙහෙම පිණ්ඩපාතයට වැඩම කරනකොට මේ භික්ෂුන් වහන්සේට දැක ගන්නට ලැබුණා ලස්සන නෙළුම් මලක්. හරි ලස්සනයි. උදේම පිපිලා. මේ නෙළුම් මල දැක්කට පස්සේ මේ භික්ෂුන් වහන්සේට ඒ නෙළුම් මලේ සුවඳ බලන්න හිතුණා. දැන් ඔබ හිතන්න පිපිච්චි අර ස්වභාවිකවම දිගෑරිච්ච නෙළුම් මල් කියන ඒවා කොච්චර ලස්සනද කියලා හිතන්න. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට අර නෙළුම් මල මේ පුබුදුවනවනේ. පුබුදුවන් නැතුව නෙළුම් මල පිපුණාම හරි ලස්සනයිනේ. ඒ හරි ලස්සනට නෙළුම් මල පිපිලා තිනකොට භික්ෂුන් වහන්සේට හිතුණා අනේ මට මේකේ සුවඳ ආග්‍රහණය කරන්න නැත්නම්. මේ භික්ෂුන් වහන්සේ පොඩ්ඩක් තව ටිකක් වතුරට බැහැලා අර නෙළුම් මලේ සුවඳ පොඩ්ඩක් බැලුවා. ඒ සුවඳ බලනකොටම එකපාර සද්දයක් ඇහෙනවා. එකපාර සද්දයක් ඇහිලා කියනවා මොකද්ද කිව්වේ? සුවඳ හොරා කිව්වා. මොකද්ද කිව්වේ අර භික්ෂුවට? සුවඳ හොරා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේ ඉක්මනට සංවර වුණා. සංවර වෙලා ඒ හඬ ඇහිච්ච එක ගැන මෙහෙම ඇහුවා. කවුද ඔය? ඇයි ඔහොම කියන්නේ? එතකොට ඒ දේවතාවෙක්ගේ ඒ දෙවි කෙනා මේ භික්ෂුවට කිව්වා භික්ෂුව ඔබ සුවඳ හොරකම් කළා. ඔබ සුවඳ හොරින් අරගත්තා කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ හරි සංවේගයටපත් වුණා. මේ භික්ෂුන් වහන්සේ කියනවා අනේ දෙවිය මං එහෙම හොරකම් කළේ නෑනේ. මම නිකන් ආග්‍රහණය කළා විතරයි. දැන් බලන්න මේ වචනෙට මේ භික්ෂුවගේ හිතට වේදනාවක් හටගත්තා. ඒ මේ භික්ෂුව කැමති නෑ. එහෙමවත් ජීවිතේට කිලුටක් කැමති නැති කෙනෙක්. අපවිත්‍රතාවයක් කැමති නැති කෙනෙක්. අර දෙවියා මෙහෙම කියනකොට භික්ෂුව කිව්වා අනේ නෑ දෙවිය මං එහෙම හොරකමක් කළේ නෑ. මං සුවඳ බැලුවා විතරයි. එතකොට මේ දෙවියා හරි ලස්සන කතාවක් කිව්වා. භික්ෂුව ඔබ වගේ පාරිශුද්ධ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඕකත් කිලුටක් කිව්වා. ඔබ වගේ ගොඩාක් පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනෙකුට ඕකත් කිලුටක් කිව්වා. අපි ගත්තොත් එහෙම සුදු පාටට තියෙන කිරි බාල්දියකට ගොම චුට්ටක් වැටුණත් ඒක පේනව නේද? ඒක වෙනම පේනවා. අපි හිතමු යම් කිසි ගොම බාල්දියක්ම තියෙනවා. දැන් කිරි භාජනයේනේ සුදට පේන්නේ. අපි හිතමු තියෙන්නේ ගොම භාජනය. ගොම භාජනයේට ගොම චුට්ට ඕනේ
තව ගොම තලියක් වැටුණත් ගානක් නෑ. ඒ වගේ පාරිශුද්ධ ජීවිතයක් ගත කරන කෙනෙකුට අර පුංචි වැරද්ද පවා ලොකු එකක් කිව්වා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට හරි සතුටු හිතුණා. තමන් සම්බන්ධයෙන් සංවේගිකුත් හටගෙන එදා පිණ්ඩපාතය ආදිය කරගෙන හවස් කාලේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා බුදුරජාන් වහන්සේ බැහැ දැක වන්දනා කරලා බුදුරජාන් වහන්සේගෙන් බුදුරජාන් වහන්සේ සමීපයේ භික්ෂුව වාඩි වුණා. වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ අහනවා, "ඈ පින්වත් භික්ෂුව, ඔබ කොහෙද වාසය කළේ? ඔබ කොහෙන්ද මෙහි ආවේ?" "අනේ ස්වාමීනි, මම ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්න ආවේම ඒ කාරණේ නිසා. ස්වාමීනි, මං හිටියේ අසුවල් වනාන්තරයේ. එතන තියෙනවා පොඩිවට කුටියක්. මං ඒ කුටියේ. ස්වාමීනි, මගේ කුටියට වැඩි ඈතක නෑ. හරි ලස්සන නෙළුම් විලක් තියෙනවා. ස්වාමීනි, ඔය නෙළුම් විලෙන් තමයි මං මුව දෝවණය කරගන්නේ. අනේ ස්වාමීනි, අද උදෑසන හරි ලස්සන අගේ ඇති නෙළුම් මලක් පිපී තිබුණා. වෙනදාට දකින්න නෙළුම් වලට වඩා ලස්සනයි. මං ස්වාමීනි මේ නෙළුම් මලේ සුවඳ ආග්‍රහණය කරන්න හිතුවා. මං නෙළුම් මලේ සුවඳ ඉඹින්න ගිහිල්ලා ස්වාමීනි සුවඳ හොරාය කියලා කතාවකුත් ආගත්තා කිව්වා. මං මේ නෙළුම් මලේ සුවඳ ඉඹින්න යනකොට දෙවි කෙනෙක් ස්වාමීනි මට චෝදනා කරානේ සුවඳ හොරාය කියලා. මට හරි ලැජ්ජාවක් හටගත්තා ස්වාමීනි. මහා සංවේගයක් හටගත්තා. මගෙන් ලොකු කිලුටක් වුණා වද්ද කියලා ශාස්ත්‍රූන් වහන්සේගෙන්ම දැනගන්න අදහසිනුයි මේ වැඩම කළේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "භික්ෂුව, මල් සුවඳ විඳින්න ගිහිල්ලා දෙවියන්ගෙන් සුවඳ හොරා කියන චෝදනාව ලැබුවේ ඔබ විතරක් නෙවෙයි. ඉස්සර හිටපු පුරාණ පඬිතවරුත් ඕන් ඔය විදිහටම දෙවිවරු විසින් සුවඳ හොරා කියලා සංවේගයට පත් කරලා තියෙනවා. ඔබ විතරක් නෙමෙයි කිව්වා සංවේගයට පත් උනේ එහෙම. අතීතයේ හිටපු පඬිතවරු පිරිසිදු ජීවිත කැමති අය සුවඳ හොරා කියන වචනෙන් සංවේගයට පත් වුණා. ඒ වචනෙන් සංවේගයට පත් වෙන්නේ පිරිසිදු ජීවිතේ කැමති කෙනා. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පිරිසිදු ජීවිතයක් කැමති නැති මිනිස්සෙකුට කවුරු හරි මේ මලක සුවඳ ඉඹිනකොට මේ සුවඳ හොරාය කියලා චෝදනා කළොත් අනේ යනවා යන්න කියයි. මට වචන කියන්න දෙන්නේ කියලා. ඇයි එයාට පිරිසුදු ජීවිතේ වැඩක් නැහැ. තමන්ගේ පිරිසුදුකම හොයන කෙනාට අර සුවඳ හොරාය කියලා කියපු වචනේ පව සංවේගයට හේතුවක් වුණා. ඉතින් ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේ අහනවා, "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං වගේම මේ වගේ සිදුවීමකට මුහුණ දෙච්චි ඒ අතීත පුරාණ පඬිතවරුන් ගැන මට දැනගන්න සතුටුයි. මම දැනගන්න කැමතියි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඒ අතීත කතාව ගෙන හැර දක්වා වදාරන සීක්වා" කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. පිංගුතුනේ, බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන විදිහ හරි විස්මයජනකයි. ඒ ගැන බුද්ධ දේශනාවේ තියෙනවනේ, භාග්‍යතුන් වහන්සේ දහම් දෙසන්නේ අභිඤ්ඤයහං, විශිෂ්ට ඥානයකින් අවබෝධ කරලා, සනිදානං හේතු සහිතව, සප්පාටිහාරයන් ප්‍රාතිහාරය සහිතව. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහන්ට වාසනාවන්ත වෙන කෙනාට අර විශිෂ්ට ඥානයේ උදව්ව, අර හේතු සහිතව කියන බණපදේ උදව්ව, බුදු කෙනෙකුගේ ධර්ම දේශනාව කියන ප්‍රාතිහාරය තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ඒකයි බුදු කෙනෙක් සම්මුඛයේ බණ අහන්නට තරම් පිං රැස් කරගෙන තිබ්බ අයගේ වාසනාව. දැන් මේ භික්ෂුන් වහන්සේට තියෙන පුණ්‍ය මහිමය බුදුරජාණන් වහන්සේ දැකලා ඒ භික්ෂුව උදෙසාම පවතින ලස්සන සොඳුරු දහම් පරයායම භාග්‍යතුන් වහන්සේ ගෙන හැර දැක්කුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, "ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය කරමින් වාසය කළා. ওই කාලේ පින්වත් භික්ෂුව මහා බෝධිසත්වයෝ එක්තරා නියං ගමක බ්‍රාහ්මණ පවුලක උපන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණ කුමාරයා තරුණ වයස වෙනකොට තක්සශිලා ගිහිල්ලා
හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලා මේ තමන්ගේ නිවසට පැමිණියා. නිවසට පැමිණිලා ටික කාලයක් ගත වෙනකොට තමන්ගේ ආදරණීය මව්පියෝ කාලක්‍රියා කළා. මව්පියෝ කලුරිය කරාට පස්සේ මේ තරුණ පුත්‍රයාට පේනවා දැන් තමන් සන්තකේ මහා ධනය, තමන් සන්තකේ මහා වස්තුව තමන්ටම උරුමයක් විදිහට ලැබිලා. තමන් ඒ ධනයේ උරුමකාරයෙක් වෙලා. මේ ධනයේ උරුමකාරයෙක් වුණා කියන කාරණේට බෝධිසත්වයෝ සතුටුුනේ නෑ. දැන් අපි මේ පුවත නම් ජාතක කතා බොහෝ මේක අහලා තියෙනවනේ නේද පින්වතුනි. මහා බෝධිසත්වයන්ගේ ස්වභාවයේ කාමයේ කියන එකේ ලාමක භාවය හරි ඉක්මනට තේරුම් ගන්නවා. ඒ ප්‍රඥාව. දැන් අපිට කාමයේ ලාමක භාවය තේරුම් ගන්න අමාරු ඇයි? ප්‍රඥාවේ තියෙන දුර්වලතාවය. ප්‍රඥාවෙන් බෝධිසත්වයෝ අඳුනගත්තා ධනයෙන් මට පිරිසුදු ජීවිතයක් උපදවලා දෙන්නේ. මේ දේපල වලින් මගේ ජීවිතේ පිරිසුදු කරන්නේ. මංගාව තියෙන වස්තු සම්භාර වලින් මගේ ජීවිතේ පිරිසුදු කරන්නේ. මට තියෙනවා නම් යම් සම්භාවනීය බවක් ඒකෙමුත් මගේ ජීවිතේ පිරිසුදු කරන්නේ. මට තියෙනවා නම් ප්‍රසිද්ධිය ඒකෙමුත් මගේ ජීවිතේ පිරිසුදු කරන්නේ. පිරිසුදු ජීවිතයක් ලබන්නට නම් මා කළ යුත්තේ මගේ කායික ක්‍රියාව පිරිසුදු කිරීමයි, මගේ වචන පිරිසුදු කිරීමයි, මගේ හිත පිරිසුදු කිරීමයි, මං ජීවත් වෙන ප්‍රතිපදාව පිරිසුදු කිරීමයි. බලන්න ප්‍රඥාව අඳුන ගන්නව අර්ථය. අඳුන ගන්නව අර්ථය. අපේ රජදරුවෝ පින්වතුනි මේ මට මේක කියාගෙන යනකොට ඉතිහාස පුවත මතක් වුණේ. අපේ රජවරු ඉස්සර අමාත්‍යවරු රැස් කරලා කියනවා හරි පුදුමයි. ඒ කාලේ අමාත්‍ය මණ්ඩලයට කතා කරලා තියෙන හැටි. අද කාලේ රජවරුන්ගෙන් එහෙම නැත්නම් අද කාලේ රට පාලනය කරන අයගෙන් එහෙම කතා ආසාවකට ඇහෙන්නේ. ඒ කාලේ රජවරු තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට අවවාද කරනවා කියනවා ඇමතිවරුනි අපිට ධනය තිබ්බා කියලා ධනයට බෑ අපට සුගති සැප ලබා දෙන්න. ඇමතිවරුනි අපට බලය තිබ්බා කියලා බලයට බෑ අපට සුගති සැප ලබා දෙන්න. අපේ මේ රාජ්‍ය ගොඩුව ගොඩාක් පුළුල් වුණා කියලා රාජ්‍යයට බෑ ඇමතිවරුනි අපට සුගති සැප ලබා දෙන්න. ඇමතිවරුනි අපට සුගති සැප ලබා දෙන්නේ පින. ඒ නිසා ඇමතිවරුනි පින් කරන්න ඕන. ඒ රජවරු කියපුවා රජවරු බණ කියලා තියෙන්නේ. ඒ කාලේ රජවරු රාජාසනේ වාඩි වෙලා කියලා තින්නේ බණ. සිංහාසනේ වාඩි වෙලා රජවරු ධර්මයේ කිව්වා. එහෙම යුගයක්, එහෙම ඉතිහාසයක් අපට තිබ්බා. ඒක තිබ්බාම පමණයි. තිබ්බා විතරයි. ඉතින් කොහොම හරි මේ බෝධිසත්වයෝ කල්පනා කළා තමන්ගේ ධන සම්පත් වලින් වේවා, තමන්ගේ දීපලින් වේවා තමන්ට පිරිසුදු බවක් උපදින්නේ. පිරිසුදු බව උපදින්න නම් තමන් පිරිසිදු ජීවිකාවක් සහිතව සිත කය වචනය ලස්සනට හදා ගන්න ඕන. ඒකට මම මේ කාමවස්තුත් එක්ක ඉන්න එක බාධාවක්. ඔක්කොම දන් දෙන්න ඕන. ඒ වෙලේම බෝධිසත්වයෝ රාජ්‍යරුවන්ව දැනුවත් කරලා තමන් සන්තක සියලු ධනය දන් දුන්නා. ඒ දාන විස්මයජනකයි. ඒ දාන දෙන හැටි මෙහෙමයි. මහා බෝධිසත්වයෝ සියලු වස්තුව ගබඩාවල හංගලා තියෙන සියලු වස්තුව පේන විදිහට දොරවල් අරිනවා. දොරවල් ඇරලා තමන් තනි සලුවක් ඇඳගෙන ඔය පයට මිරිවැඩි සඟලක් තියෙනවා නම් සාමාන්‍ය මිරිවැඩි සඟලක් දාගෙන තමන් එනවා කියනවා මන්දිරෙන් එළියට ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා කැමති කෙනෙක් කැමති විදිහට මේ මා සතු ඕන ධනයක් අරගෙන යත්වා. මිනිස්සු ඇවිල්ලා අර මේ සිටුතුමාගේ මහා ධනස්කන්ධයේ හිතු විදිහට අරගෙන යනවා. ඒ අරගෙන යනකම් දෑත් බැඳගෙන හරි සන්තෝෂෙන් බලාගෙන ඉන්නවා තමන් සන්තක ධනය අනිත් අය සතුටින් අරන් යන හැටි. දානය කියලා කියන්නේ නුවණැත්තන්ගේ ක්‍රීඩාවක්. දානය කියලා කියන්නේ නුවණැත්තන්ගේ ක්‍රීඩාවක්.
නුවණැත්තු මේ හරි සතුටින් හිතාගන්න බැරි විස්මයජනක දේවල් කර කර තමයි දන් දුන්නේ. ඒ හේතුව මොකද්ද? දානීය අර්ථය නුවණැත්තු දැන සිටියා. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ගේ ගිනි ගන්නකොට නුවණැති කෙනෙක් කළ යුත්තේ ගෙදරින් යමක් වටින දෙයක් එළියට විසික් කර ගැනීමයි. තන්තස්ස හෝති අත්තාය. ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. නෝචයන් තත්ත ඩයිහති. ගේ ඇතුලේ පිච්චෙන්න තියලා තියෙන ඒ වගේ කොච්චර වටිනව වුණත් තේරුමක් නැහැ. ඒවා පිච්චෙනවා. ගොඩ ගහපු දේවල් පිච්චෙනවා. එළියට දාගත්ත දේ රැකෙනවා. ඒවන් ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ජීවිතය කියන දෙයත් ජරා මරණ කියන ගිනි වලින් ගිනි ගන්නා ගයක් වගේ. නීහරේ තේව දානේන. ඉතින් මේ නිවසින් දානය දීමෙන් බැහැර කරන්නට දින්නම් හෝති සුනි හටන් දීපුදී මනාකොට බැහැර කරන ලද්දේය. මේක තමයි නුවණැත්තන්ගේ දානේ නම් වූ ක්‍රීඩාව. නුවණැත්තුන්ගේ දානේ කියන ක්‍රීඩාවෙන් පිංගතුනේ ඇත්තටම දානේ දෙනවා කියලා කිව්වට ඒකේ වෙන්නේ මොකද්ද? තමන් සන්තක ධනයට තමන්ම හිමිකාරය බවට පත් වෙනවා දන් දෙද්දී. තමන් සන්තක ධනය තමන් සන්තක වස්තුව කාටවත් හොරකම් කරන්න බැරි වෙනවා දන් දෙද්දී. එහෙම නැතුව අපි මෙහි ගොඩ ගහ ගන්නේවා අපි හිතමු ඔන්න කෙනෙක් ගොඩාක් මහන්සි වෙලා ආරක්ෂා සංවිධානය කරගෙන වස්තුව ගොඩ ගහගත්ත කියලා. ඊට වඩා ප්‍රබල හොරෙක් ඇවිල්ලා අර අයිතිකාරයව නැසලා අර ධනෙ උරුමකාරයෙක් වෙනවා. Tamanට ධනෙ නැතු යනවා. හැබැයි දන් දීලා දානය තුලින් කෙනෙක් යම් ධනයක් රැස් කරොත් එහෙම ඒකට කියනවා ඡාග ධන කියලා. ඒ ධනෙ රැස් කරොත් එහෙම ඒ ධනෙ හොරුන්ට ගන්න බෑ. ඒ ධනෙ උරුමකාරය තමන් විතරයි. ඉතින් බෝධිසත්වයෝ ওই විදිහට දානය ගැන දැනගෙන හිටපු නිසා දන් දුන්නා. දන් දීලා දැන් කිසිවක් නැති නිසා අර සලුවත් පොරවගෙන හිමාල පර්වතයට ගියා. ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. මේ ඍෂිවරයා වාසය කළේ යම් තැනකද එතනක් තිබුණා හරි ලස්සන නෙළුම් පොකුණක්. මේ නෙළුම් පොකුණේ නිතර ලස්සන නෙළුම් මල් පිපෙනවා. දවසක් මේ ඍෂිවරයා බෝධිසත්ව ඍෂිතුමා උදේම මූණ හොදන්ට යනකොට හරි ලස්සන නෙළුමක් පිපිලා අර භික්ෂුවට උනා වගේ ලස්සන නෙළුමක්. නෙළුම දැක්ක ගමන් බෝධිසත්වයන්ට හිතුණා නෙළුමේ සුවඳ ආග්‍රහණය කළ යුතුයි. සුවඳ ආග්‍රහණය කරන්නට ලැහැත්ති වෙනකොටම එක්තරා දෙව්දුවක් පෙනී හිටියා. ඉස්සරහින් පෙනී හිටියා. පෙනී හිටලා කිව්වා සුවඳ හොරා සුවඳ හොරෙන් ගත්තා. එහෙම කිව්වා. ඒ කිව්වේ මෙන්න මෙහෙම. විලේ උපන් නෙළුම ඔබට කවුරුත්ම දුන්නෙත් නෑ. ගන්ට කියා කීවෙත් නෑ. ඔබ කොහොමයි නුදුන් මලක සුවඳ විඳින්නේ? දන්නවාද නිදුකාණෙනි නොදුන් මලක සුවඳ ගැන්ම හොරකමකම කොටසක්. එනිසා ඔබ සුවඳ හොරෙක් වුණා නේද? ඕන්න දෙව්දූ කියපු එක. ඔබට මේ නෙළුම කවුරුත් දුන්නෙත් නෑ. යමේතං වාරජම් පුප්පං අදින්නා උපසිංහසි. ඔබට නෙළුම කවුරුත් දුන්නේ නොදුන් නෙළුම දැන් ඔබ අරගෙන ඒ අරගත්තේ නෙළුමේ සුවඳයි. නෙළුමේ සුවඳ ගත්තා කියලා කියන්නේ හොරකමක්. ඔබ මල් හොරෙක් නෙවෙයි. ඔබ සුවඳ හොරෙක් කිව්වා. එතකොට බෝධිසත්වයෝ මේ දෙව්දුවට මෙහෙම කියනවා. මේකේ පාලි ගාතාවත් හරි ලස්සනයි. නහරාමින හංජාමි ආරා සිංහාමි වාරිජං අතකේන නුවන්නේන ගන්ධත්තේනෝති උච්චති. බෝධිසත්වය ඇහුවා අනේ මේ නෙළුම මෙමා රැගෙන යන්නේ නෑ. නෙලා ගන්නේද නෑ. මල දුරින් සිටගෙන මෙහි සුවඳයි මා විඳින්නේ. ඔබ කොහොමයි කියන්නේ මං සුවඳ හොරෙක් කියා?
මම මේ නෙළුම් මල මේ යම් අයුරකින් කඩාගෙන යන්නෙත් නෑ. මේ නෙළුම් මල ගහ පිටින් ගලවගෙන අරයි යන්නෙත් නෑ. නෙළුම් මලට කිසි හානියක් කරන්නෙත් නෑ. මං සුවඳ චුට්ටක් විතරක් බැලුවා. ඉතින් ඔබ කොහොමද කියන්නේ මං සුවඳ හොරෙක් කියලා? එතකොටම ඒ වෙලාවෙම දැන් බලන්න මේ සිදුවීම් වෙන හැටි. ඒ වෙලාවෙම බෝධිසත්වයන්ට පේන විදිහට එතන මිනිස්සෙක් නෙළුම් විලට බැහැලා නෙළුම් ගස් ගලවලා නෙළුම් අල මේ නෙළුම් අලේ ගලව ගන්නවා. නෙළුම් අල හාරනවා මිනිස්සෙක් එතන එහා පැත්තේ. එතකොට බෝධිසත්වයෝ ඒ දිහා බලාගෙන හිටියා. දැන් බෝධිසත්වයන්ට විතරයි දෙව්දුව පේන්නේ. බෝධිසත්වයෝ මේ දෙව්දුවට කියනවා බලන්න දෙව්දුව. ඔබට මේ මාව විතරයි පේන්නේ. සුවඳ හොරා කී චෝදනා කරන්නට මාවයි පේන්නේ. අර බලන්න. අර මිනිසයා නෙළුම් ගහ ගලවලා අලත් හාරනවා. ඔබට ඒව පේන්නේ නැද්ද? ඒ අයෝ නෙළුම් අල ගලවනවා පේන්නේ නැද්ද? ඇයි මටද මේ සුවඳ හොරා කී චෝදනා කරන්නේ? එතකොට බෝධිසත්වය මොකද්ද කළේ? ඇඟිලි දික් කළා අනිත් අයට. අනිත් අයට ඇඟිලි දික් කළා. අරගොල්ලෝ මෙහෙම කරනවා නම් මේ මං කරන එක මොකද්ද? මං කරන එක වැරද්දක්ද? අරගොල්ලෝ මෙහෙම වැඩ කරන්නේ. එහෙව් එකේ මගේ වැරද්දක්ද? අන්න අපිට තියෙන ලොකු දුර්වලකමක්. අන් අයට ඇඟිලි දික් කරනවා. බෝධිසත්වයන්ටත් ඒක වුණා. බෝධිසත්වයෝ ඇඟිල්ල දික් කළා අර මිනිස්සයා අල ගලවන්නේ. මම මේ මල කැඩුවෙත් නෑ. මං සුවඳ බලපු එකද වැරද්ද? එතකොට දෙව්දූ කියනවා ඔව් ඒ දෙව්දූට බෝධිසත්වයෝ කියනවා නෙළුම් අල සාරන සුදු පියුම් නෙලන කෙනෙක් ඉන්නවා. ඔහුනම් කර්කස දෙයක් කරනවා. එසේ නමුත් ඔහු හටනම් සොරා කියා නොකියන්නේ කුමක් නිසාද? අර පේන්නම නෙළුම් අල ගලවන පුද්ගලයාට නෑ හොරා කියලා කියන්න ඕනේ. ඇයි ඔහුට හොරා කියලා කියන්නේ නැත්තේ? එතකොට ඒ දේවතාවි කිව්වා පුදුම ලස්සන කතාවක්. ඒ දේවතාවි කියනවා මෙහෙම. කර්කස දේ තියන් නිතර කරන නපුරු මිනිහනම් ලදරුවාගේ කැතකුණු තැවරී ගිය කිරිමවගේ හැඳිවත වාගේ හැම තිස්සෙම ඔහු ඉන්නේ කිලුටු වෙලානේ. කිලුටුකම් කරන මිනිසයා ගැන ඒ දෙව්දූ කියනවා වචනයක් හරියට කිරිමව්වරුන්ගේ ඇඳුම වගේ කියනවා. කිරිමව්වරු කියලා කියන්නේ පින්වතුනේ චූටි දරු පැටව් බලා ගන්න අම්මලාට. ওই කිරිමව් කියන එක දැන් මේ වර්තමාන කාලේ පාවිච්චි කරනකොට ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඒ කාලේ රජවරුන්ට සිටුවරුන්ට ඒ සිටු මන්දිරවල රජ මන්දිරවල ඉඳලා තියෙනවා පින්වතුනි කිරිමව්වරු. ඒ කිරිමව්වරු කියලා කියන්නේ රජකුමාරයෙක් සිටු කුමාරයෙක් උපන්නට පස්සේ ඒ සිටු කුමාරයාගේ රජකුමාරයාගේ කැතකුණු මේ නිතර හොදලා පවිත්‍ර කරලා සුද්ධ කරලා තියාගන්න කෙනා. සාමාන්‍යයෙන් සිටු දුව එහෙම නැත්නම් රජ දුව කරලා තියෙන්නේ කිරිපොවන එක විතරයි. ඇතැම් වෙලාවට රජ දුවගේ කිරි මදි වුණොත් කිරි අම්මාවරුත් කිරි දෙනවා කියනවා. ඉතින් එතකොට අර කිරි අම්මා කෙනෙක්ගේ ශරීරය හැමතිස්සෙම අර පොඩි එකා මේ මූත්‍රා පහ කරලා ඒ පොඩි එකා අසූචි පහ කරලා ඒ චූටි දරුවාගේ මේ අසූචියෙන් චූටි දරුවාගේ කක්ක වලින් මුළු ඇඟම හැමතිස්සෙම කිලිට වෙනවා. ඇයි පුංචි ළමයි මූත්‍රා කරන්න කලින් කියන්නේ එකපාර මේ ඉන්නවා ඇඟේම මූත්‍රා කරනවානේ. පොඩි ළමයි වඩාගෙන තියෙන පින්වතුන්ලා විදිහට පින්වතුන් දන්නවනේ. පුංචි ළමයි මේ වඩාගෙන ටිකක් වෙලා යනකොට මේ ඉන්න ඇඟේම චූ දානවා. එක්ක ඇඟේම කක්ක දානවා. අපේ වස්ත්‍ර කිලිට වෙනවා. එතකොට කිරිදරුවෝ බලාගන්න කිරි අම්මාවරුන්ගේ වස්ත්‍රය ගැන කතා කරලා වැඩක් නැහැ කියනවා. ඒක කොහොමද කිලිටි? ඒක කිලිටි. ඒක කොහොමද කිලිටි වෙමින් පවතිනවා. ඉතින් ඒ වගේ කර්කසදී නිතර කරන නපුරු මිනිස්සුયો ගැන මම කතා කරන්න යන්නේ කියනවා. තමන්ගෙන් කායික ක්‍රියාව ගැන කිසි සැලකිල්ලක් නැති. තමන්ගේ වචන ගැන කිසි සැලකිල්ලක් නැති.
තමන්ගේ හිතුවිලි ගැන කිසි සැලකිල්ලක් නැති, තමන් සල්ලි හම්බ කරන පිළිවෙල ගැන කිසි සැලකිල්ලක් නැති මනුස්සයා ගැන මම බලන්න යන්නේ නැහැ කියනවා. ඒ පුද්ගලයා ඉතින් අර කිරියම්මගේ ඇඳුම වගේ කියනවා. ඔහු ගැන මගේ කතා නැහැ. නමුත් තොපට කියන්න සුදුසුයි. දෙව්දූ කිව්ව වචනයක්. ඔහු ගැන මට කතා කරලා වැඩක් නැහැ. තොපට කියන්න සුදුසුයි. මොකද්ද තියෙන සුදුසුකම? පිරිසිදු ජීවිතයක් කැමතියි. හැදෙන්න ආසයි. නිවැරදි වෙන්න ආසයි. එක එක්කෙනා හැදේවා කියලා හිතන කෙනෙක් නෙමෙයි, තමුන් හැදෙන්න ආස කෙනෙක්. අන්න සුදුසුකම. සුදුසුකම මොකද්ද? තමන් හැදෙන්න ආසා කිරීම. මේ ධර්මයේ හැසිරෙන්න පින්වතුනේ තියෙන විශේෂ සුදුසුකමක්. තමන් හැදෙන්න ආසකම. හේතුව මේ ධර්මයේ වෙන කෙනෙකුට ගලපන්න තියෙන එකක් නෙමෙයි. මේ ධර්මය තමාට ගලපා ගත යුතු එකක්. ඕපනයික වේ සදහන්. ධර්මය කියලා කියන්නේ තමන් තුලින් දැක්ක යුතු දෙයක්. තමා තුලින් දකින නිසා ඕපනයික වේ සදහන්. තමන්ගේ කායික ක්‍රියාව බලා ගන්න තියෙන්නේ. තමන්ගේ වචන බලා ගන්න තියෙන්නේ. තමන්ගේ හිත බලා ගන්න තියෙන්නේ. තමන් ජීවත් වෙන ප්‍රතිපදාව බලා ගන්න තියෙන්නේ. ඒ උදෙසායි ධර්මය. ඒ නිසානේ ධර්මයට බුදුරජාන් වහන්සේ වචනයක් පාවිච්චි කළේ මේ ධර්මය කියලා කියන්නේ කැඩපතයි කියලා. කැඩපත කිව්වේ කණ්ණාඩිය. කණ්ණාඩිය කියන එක පින්වතුනි අපි කුමකටද පාවිච්චි කරන්නේ? කණ්ණාඩිය පාවිච්චි කරන්නේ පිරික්සා බැලීමටයි. කණ්ණාඩියෙන් කාවද පිරික්සා බලන්නේ? තමාවමයි. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි බලන්නේ පිරික්සා තමාව. හේතුව කණ්ණාඩියෙන් පේන්නේ තමාව. කණ්ණාඩියකින් තමාව පිරික්සා බලන්ට නම් තමන්ම කණ්ණාඩිය අතට ගත යුතුයි. එක්කෝ තමන්ම කණ්ණාඩි ඉදිරියට යා යුතුයි. තමන් වෙනුවට වෙන කවුරුත් යවන්න බෑ. අපිට කියන්න පුළුවන්ද මං ගමනක් යන්න ලැහැත්ති වුණා. දැන් මට මේ කණ්ණාඩිය ළඟට යන්න වෙලාවක් නැහැ. මගේ මේකප් එක හොඳයිද කියලා ඔයා ගිහින් බලලා එන්න. මං ඇඳලා තියෙන විදිහ හොඳයිද කියලා ඔයා ගිහින් බලලා එන්න. කණ්ණාඩියෙන් පෙනේවි කියලා. එහෙම කියන්න පුළුවන්ද? අපේ අඩුපාඩුවක් අපේ ලස්සනක් බලා ගන්න නම් අපි යන්න ඕන කණ්ණාඩි ඉස්සරහට. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියෙන් හොයන කෙනාට තමන්ගේ ඇදකුදත් පේනවා, තමන්ගේ ලස්සනත් පේනවා. ඒ වගේ ධර්මයේ කියලා කියන්නේ තමන්ගේ කායික ක්‍රියාව පිරික්සා බලන එකක්. මං කයින් අකුසල් කරනවද? මං හැසිරෙන විදිහෙන් අකුසල් වෙනවද? අන්න බලනවා. තමන්ගේ වචන පිරික්සා බලනවා. මං කතා කරන වචන වලින් අකුසල් වෙනවද? මං වචන කතා කරද්දී අනුන් රැවටෙනවද? අනුන්ට සමගිය නැති වෙනවද? අනුන්ගේ හිත පෑරෙනවද? අනිත් අයගේ කාලේ නාස්ති වෙනවද? ගුණවතුන්ට ගරහා වෙනවද? අන්න එයා බලනවා. බලලා තමන් ළඟේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ටික මකනවා. තමන් ගාව නැති ලස්සන ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. කණ්ණාඩිය. කණ්ණාඩියකින් තමාව දකිනවා වගේ ධර්මය තුලින් තමාව දැක්ක යුත්තේය. ඒ උදෙසායි ධර්මය. එහෙනම් ධර්මයේ කා උදෙසා තියෙන එකක්ද? තමන්ව දකින්න කැමති කෙනාට අනුන් මුල් කරගෙන තමන්ව සාධාරණීකරණය කරගන්න කෙනෙකුට ධර්මයෙන් ප්‍රයෝජන නැත. අනුන්ව මුල් කරගෙන ඒ අනුන්ගේ දෝෂයෙන් තමන්ව සාධාරණීකරණය කරගන්න අය ඉන්නේ. අම්මෝ අර මිනිස්සු කරන හොරකම් වල හැටියට අපි මේ වෙන මිනිස්සුෙකුගේ වත්තකින් මලක් කැඩුවට මොකෝ? එන්න කියනවා. මල් ගස් වලට ආසා කරලා ස්ත්‍රීන් සමහරවට හරියට මේක කාන්තාවන්ට වෙන්නේ. මල් ගස් වලට ආසාවේ ඔන්න පාරේ ඇවිදගෙන යන ගමන් දකින්නවා මේ කාගේ හරි ගෙමිදොලක තියෙනවා ලස්සන මල් ගහක්. හීන් සීරුවේ ගලව ගන්නවා. ගලවගෙන අරන් එනවා. ඒ ගලවගෙන අරන් ඉද්දි අපි හිතමු කවුරු හරි චෝදනා කළා කියලා. ඒ චෝදනා කරවුවොත් එහෙම ওই මල් ගහ ගලවපු එක හරි නෑ කියලා. එයා කියනවා නෑ ඉතින් මේ මිනිස්සු මහ පරිමාණයෙන් හොරකම් කරන හැටියට අනේ ඔය මල් ගහක් ගලවගත්ත එක. ඕක වරදක්ද? එහෙම නිකන් තමන්ගේ වැරද්ද සාධාරණීකරණය කර ගැනීමක් නැද්ද?
හරියට තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා පින්වතුනි නුවණ තියෙන සත්පුරුෂ පින්වන්ත අයට නුවණැතියන්ට තමන්ගේ වරද වලාකුලක් වගේ ලොකුවට පේනවා කියනවා තමන් ළඟ තියෙන පුංචි වරද පවා. තමන් ළඟ තියෙනවා නම් කෙස් රොදක් තරම් සුළු වරදක් ඒක නුවණැත්තෙකුට පේන්නේ වලාකුලක් වගේ. ඒ සත්පුරුෂයාට ඒ නුවණැත්තාට තමන් හැදෙන්න කැමති කෙනාට යම්කිසි අසත්පුරුෂ ප්‍රඥාවෙන් තොර කෙනෙක් ඉන්නවා නම් එයාට තමන් ගාව තියෙන වලාකුලක් වගේ ලොකු වරද පවා කෙස් ගහක් තරම්වත් පේන්නේ නැහැ. අයියෝ මේ ලෝකේ තියෙන ඒවා හැටියට ඕක වැරදද? අන්න එතෙන් එනවා. එතකොට ඒක හරිද? වැරදි. ඒක වැරදි. කිසි කලකවත් අනෙක් අය මුල් කරගෙන තමන්ගේ වැරදි තමන්ගේ සුළු වැරද්දක්වත් සාධාරණීකරණය කරගන්න එපා. ඇයි පින්වතුනි හේතුව අනිත් අයගේ වැරදි වලට අපි විපාක විඳින්න ඕනේ නැහැ. අපි විපාක විඳිය යුත්තේ අපේ වරදටයි. ඒ නිසා වැදගත් වෙන්නේ අනුන්ගේ වැරදි හෝ අනුන්ගේ හොඳ නෙමෙයි. තමුන් ඉන්නේ කොතනද කියන එක. තමුන් ඉන්නේ කොතනද කියන එක. තමන්ගේ ළඟ තියෙන ගුණධර්මය කියන්නේ කොයි වගේ එකක්ද කියන එක තමයි තමන්ට ප්‍රයෝජනවත් වෙන දේ. නිතරම සොඳ ගුණදම් සොයන දොසක් නොමැති මිනිසෙකුගේ කෙස් ගසක තරම් පුංචි දොස වුණත් හොඳින් කැපී පේනවා. කළුවර මහ වලාකුළ වගේ ආකාශයේ ඇති ලස්සන එයින් නැසෙනවා. දෙව්දු කිව්වා නිතරම පිරිසිදු විදිහට ජීවිතේ ගත කරන්න උත්සුක වෙන ගුණධර්ම වලට ආසා කරන මිනිස්සයා ළඟ පුංචි දෝෂයක් තිබුණත් ඒක වලාකුලක් වගේ ලොකුවට පේනවා කියනවා. මේ බමුණ හිතන්ට ලස්සන නිල් අහසකට කළු වලාකුළ කැතක් කිව්වා. ලස්සන නිල් අහසක්. ඒ නිල් අහසේ එක කළු වලාකුළක්. අර නිල් අහසට එක කැතක්. එනිසා පිරිසිදු ජීවිතයක් හොයන මිනිසෙකුට ඒ පිරිසිදු ජීවිතේ සහිතව ඉන්නකොට පුංචි වරද පවා ලොකු කිඩුටක්. අපි හිතමු වැහි වලාකුළු වලින් බර වෙලා අහස කළු වෙලා තියෙන වෙලාවේ තව කළු වලාකුළක් ඒ අහසට ආවා කියලා ඒක දැනෙන්නේ නේද? ඒක දැනෙන්නේ නැහැ. ඒ වගේ අපිරිසුදු ජීවිතයක් ගත කරන පුද්ගලයාට මහා ලොකු කිලුටක් වුණත් ඒක ඉතින් කිලුටමනේ කොහොමත්. අසුචි ගොඩේ අසුචියක් වැටුණා වගේ. දේවතාවගේ පිළිතුරු ගාථා අහපු බෝධිසත්වයෝ හරි සතුටු වුණා. බෝධිසත්වයෝ ගොඩාක් සතුටු වෙලා මේ දේවතාවීට දෙව්දූට කියනවා මෙහෙම. සැබවින් පින්වත් දෙවියනි ඔබ මා හඳුනාගත්තා එහෙනම්. ඔබ එය මට කීවේ අනුකම්පාව නිසාමයි. ආයෙත් වරදක් සිදු වුණොත් මා අතින් ඔය අයුරින් මාහට අවවාද කළ මැන. බෝධිසත්වයෝ ඉල්ලනවා දේවතාවි ඔයා මට අනුකම්පාවෙන්මයි අවවාද කළේ. ඔයා එහෙනම් මං ගැන බලාගෙන ඉන්න. ඔයා බලාගෙන ඉඳලා මගෙන් අය දොසක් වුණොත් එහෙම මට කියන්න. මගේ අඩුපාඩුවක් දැක්කොත් ඔයා මට අවවාද කරන්න කිව්වා. එතකොට බලන්න මේ දෙව්දූ කියපු කතාව. දෙව්දූ කියනවා එම්බා තවුසානිනි මං ඔබ හින්දා දිවි ගෙවනා කෙනෙක් නොවේ. ඒ වගේම මං ඔබගේ මෙහෙකරුවෙක් නොවේ. යම්කිසි පිළිවෙතක් නිසා ඔබ දෙව්ලොව උපදිනවා නම් එය දැනගත යුතු මා නොව ඔබමයි. එහෙම කියලා දෙව්දූ නොපෙනී ගියා. බලන්නේ දේවතාවි කරපු වැඩේ. දේවතාවි කියනවා තවුසානෙනි මං ඔහේගේ දාසයා නෙමෙයි. මං ඔහේ නිසා ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඔහේගේ අඩුපාඩු හොය අඩුපාඩු සිද්ධ වෙනවද කිය බලා ඉන්න බැල මෙහෙරකම් කරන කෙනෙක් නෙමෙයි මං. තමුන්නේ අඩුපාඩුව තමුම බලා ගන්න ඕන. තමන්ගේ සුගති ගමන තමන්ම හදා ගන්න ඕන. එහෙම කියලා දෙව්දූ නොපෙනී ගියා. හොඳ ආදර්ශයක් අපට. අපේ ජීවිත සම්බන්ධයෙන් පින්වතුනි කවුරුත් පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන අපිව රකින්න ඉන්නේ නැහැ.
අපේ රැකවලා කවුරුන්ද? ඔබේ රැකවලා කවුරුන්ද? තමාගේ රැකවලා කවුරුන්ද? තමාගේ රැකවලා තමාමයි. අත්තාහි අත්තනු නාතු තමාය තමාගේ රැකවලා කොහි නාතු පරෝසියා තව කෙනෙක් කොහොමද තවත් කෙනෙකුට රැකවලා බවට පත් වෙන්නේ? ඒ නිසා තමන්ගේ රැකවරණය තමාම හදාගත යුතුයි. තමාගේ රැකවරණය තමා හදා ගැනීම උදෙසා තමයි බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ තියෙන්නේ. බුදුරජාන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට එකල නිතර අවවාද කරනවා. රාහුල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාලා රාහුලය පිරික්සා බල බලාම කයින් ක්‍රියා කරන්නට. හොඳට පිරික්ස බල බලාම වචනයෙන් කතා කරන්නට. හොඳට පිරික්සා බල බල හිතින් හිතන්නට. රාහුලය මේක තමයි රැකවරණේ. යම් කිසි කෙනෙක් රාහුලය තමන්ගේ කායික ක්‍රියාව පිරිසුදු කරගත්තා නම් කායික ක්‍රියාව පිරිසුදු කළේ ඔය පිළිවෙලටමයි. යම් කෙනෙක් රාහුලය තමන්ගේ වචන පිරිසුදු කරා නම් වචන පිරිසුදු කළේ ඔය පිළිවෙලටමයි. යම් කෙනෙක් රාහුලය තමන්ගේ සිත පිරිසුදු කරා නම් සිත පිරිසුදු කරේ ඔය පිළිවෙලටමයි. මොන පිළිවෙලටද පින්වතුනි? පිරික්සා බලමින් පිරික්සා බැලුවේ පින්වතුනි කුමක්ද? තමාව. පිරික්සා බැලුවේ මේ සමාජයේ ඉන්න අයව නෙමෙයි. පිරික්සා බලන්නේ කාවද? තමන්ව. ළඟ ගෙදර කෙනා සිල් රකින්නවද? ළඟම වාඩි වෙන උපාසිකාව සිල් රකින්නවද? ළඟම වාඩි වෙන උපාසකයා සිල් රකින්නවද කියලා නොවේ බැලිය යුත්තේ. බැලිය යුත්තේ තමන් ගැනයි. තමන් ගැනයි බලන්න ඕන. තමන්ව බලන කෙනාට තමන්ව ලස්සනට හදාගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපේ සාමාන්‍යයෙන් අපේ ඇස් වලින් අපට අපව පේන්නේ නැහනේ. අපේ ඇස් වලින් අපට පේන්නේ බාහිර හැමතිස්සෙම. අපි ඇස් වලින් බලනවා අසුවලා කැතයි, අසුවලා ලස්සනයි, අසුවලා උසයි, අසුවලා කොටයි, අසුවලාගේ ඇස් දෙක හොඳයි, අසුවලාගේ තොල් පොටවල් හොඳයි. අපි මේවා තමයි නිතර බල ඉන්නේ. අපිට අපිව පේන්න නම් අපි කොතෙක් යන්න ඕනද? අපිව අපිට අපිවම පේන්න නම් අපි යා යුතුයි දර්පණේ ළඟට, කණ්ණාඩි ළඟට. මේක හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ කියන කාරණේ. අපිට සාමාන්‍යයෙන් අපේ ඇස් යොමු වෙලා තියෙන්නේම බාහිරයට. අපිට අපිව දකින්න නම් අපි යා යුතුයි කණ්ණාඩි ළඟට. කණ්ණාඩි ළඟට ගියපු ගමන් අපේ ඇස් වලින්ම අපිට අපිව පේනවා. අපේ ඇස් වලින්ම අපිට අපිව දකින්න නම් අපි යා යුතුයි කණ්ණාඩිය ළඟට. ඕන ඔය වගේමයි අපිට අපිවම දැක ගනු කැමති නම් අපි අපේ ජීවිතේ සම්බන්ධ කරගත යුත්තේ ධර්මයටමයි. මේ ලෝකේ වෙන කිසිවකින් තමාට තමාව දකින්නට නොහැකිය. අනිත් ඉගෙන ගන්න විෂය ධාරා ඔක්කොම පරිබාහිර දැකීමටයි. අපි මේ ලෝකේ පාඨමාලා කර ඉගෙන ගන්නවා බාහිර දේවල් ඉගෙනගෙන කාලය ගත කරනවා. අපිට අමතක වෙනවා තමාව. කණ්ණාඩියක් ළඟට නොගියපු මිනිස්සයා කණ්ණාඩියේ ඒ දර්පණය තුලින් දකින්න තමාගේ ඡායාව ජීවිතේට දැකලා නැත්නම් එයා තමන් කොයි වගේද කියලා දන්නේ නැහැ. එයාට තමන්ව පේන්නේ නැහැ. දිය බඳුනකින් හෝ වේවා, කණ්ණාඩියකින් හෝ වේවා, යම් විනිවිද පේන තහඩුවකින් හෝ වේවා, තමන්ට තමන්ව දැක ගන්න ලැබුණොත් විතරයි එයා දන්නේ මම මේ જાති රූපයක් තියෙන කෙනෙක්. ඒ තාක් එයා දන්නේ මොනවද? බාහිර මිනිසුන්ගේ හැටි. එයා තමන්වම දකින දවස උදා වෙන්නේ කණ්ණාඩිය ළඟට ගියපු දවසටයි. ඒ වගේ අපි අපිවම දකින දවස උදා වෙන්නේ පින්වතුනි ධර්මයේ ජීවිතයට ගලපා ගත්ත දවසටයි. ඒ නිසා හොඳට මේ අවවාදේ මේක හරීම සුන්දර ජාතක පුවතක් අපේ ජීවිතවල ගොඩාක් අඩුපාඩු හදාගන්න උපකාර වෙන ජාතක පුවතක්. මේ ජාතක කතාවේ නම බිස පුප්ප නෙළුම් මල සිඹීම ගැන කතාව.
ඉතින් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අර භික්ෂුන් වහන්සේ ඇතුළු එතන රැස් වෙලා හිටපු සියලු භික්ෂුන්ට මේ දහම් අවවාදේ කරලා වදාලා මහණෙනි එදා ඒ දෙව්දූ ඔය විදිහට අවවාද කොට එතනින් චුත වී තමන්ගේ විමානෙට ගියා. බෝධිසත්වයෝ ඒ දෙව්දූගේ අවවාදේ හොඳට හිතට අරගෙන තමන්ගේ අඩුපාඩු ගැන තමන්ම බලමින් වාසය කරලා අවසානයේ ධ්‍යාන අභිඥා උපදවාගෙන මරණින් මත්තේ බඹලොවේ උපන්නා. බුදුරජාන් වහන්සේ වදාලා ඉතින් පින්වත් මහණෙනි නුඹලාත් මේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්චි මොහොතේ තමන් ගැනම බැලිය යුතුයි. තමන් ගැනම බලනකොට මහණෙනි නුඹලාට තේරෙවි තමන් ඉපදීම නිසා දුක් විඳින බව. තමන් ගැනම බලනකොට ඔබට තේරෙවි තමන් නාකි වෙන නිසා දුක් විඳින බව. නාකි වීම උරුම කරගෙන විඳවනවා. ලෙඩවීම උරුම කරගෙන දුක් විඳිනවා. මරණය උරුම කරගෙන දුක් විඳිනවා. ප්‍රියදේ අහිමි වීම උරුම කරගෙන දුක් විඳිනවා. අප්‍රිය අමනාපදේ අප්‍රිය අමනාපදේට මුහුණ දීම කියන එක හේතු කරගෙන දුක් විඳිනවා. මහණෙනි මේවා ඔබට පෙනේවි. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නිසා දුකම උරුම වෙලා තියෙන හැටි පෙනේවි. ඒ නිසා ඒ දුක දකින්න කිව්වා. දුක දකින්ට කියලා බුදුරජාන් වහන්සේ දුක්ඛාරය සත්‍ය දේශනා කළා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රිය අමනාපයත් එක්ක එකතු වීම දුකයි, තමන් කැමති දේ නොලැබීම දුකයි, ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් දුකයි. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි භාග්‍යවතුන් වහන්සේ අවවාද කළා. මහණෙනි මේ දුක හටගන්න හේතුව තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව හේතු කරගෙනයි දුක හටගන්නේ. මහණෙනි තණ්හාව හේතු කොටගෙන හටගන්න දුක නසන්ට තියෙන්නේ තණ්හාව නිරුද්ධ කිරීමෙන්මයි. තණ්හා නිරෝධය කියලා කියන්නේ මහණෙනි නිවනටයි. ඒ නිවන කරා ගමන් කරන වැඩපිළිවෙල නම් මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. එදා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනාව අවසන් වෙනකොට අර මලක් කිඹින්න ගිහිල්ලා සුවඳ හොරා කියන වචනේ අහගත්ත භික්ෂුව සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. බලන්න බුදු කෙනෙකුගේ ධර්ම දේශනාවේ ආශ්චර්යය. ওই ජාතක කතාව එතකොට දේශනා කළේ ඒ භික්ෂුවගේ පින ඉස්මතු කරලා ගන්නට. ඒ භික්ෂුන් වහන්සේ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එදා මහා බෝධිසත්වයන්ට අවවාද කරපු අර දෙව්දු වෙලා හිටියේ උප්පලවන්නාවෝ ඊතා පිරිසුදු ජීවිතයක් ආසා කරපු තාපසයා බවට පත් වෙලා හිටියේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක ප්‍රවෘත්තිය අවසන් කොට වදාළා. ඉතින් මේ ජාතක කතාව හොඳට ගලපාගෙන අනුන්ගේ දෙසට ඇඟිලි දිගු කර කර තමන්ව සාධාරණීකරණය කරගන්නේ නැති, තමන්ගේ අඩුපාඩු තමන් දැක දැක පිරිසුදු ජීවිතයක් හදාගන්න උත්සුක වෙන ශ්‍රාවක ජීවිතයක් ඇති කරගන්නයි අපි කවුරුත් උත්සුක විය යුත්තේ. ඉතින් අද දවසේ අපි මේ උතුම් ධර්ම දේශනාව සිදු කොට යන්තාක් පුණ්‍ය ධර්මියෝ රැස් වුණාද, රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වර්ෂ 5කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් සිඩ්නි අලහකෝන් මහතාට අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලොව ජීවිතේ මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ වශයෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදනා වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු
සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිද්දෙන් නොම්බර 38 උඩුරාවන වත්තේගම යන ලිපිණේ පදිංචිව සිට මීට වර්ෂ 5කට ඉහතදී 2017 පෙබරවාරි මාසේ 21 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සිඩ්නි අලහකෝන් පියාණන් හට මේ සියලුම පින්පෙත් අනුමෝදනා වෙත්වා. ඒ වගේම අද දායකත්වයෙන් දරන සදහැවත් පින්වතුන්ලා හැමදෙනා නමින් මියගිය සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාතීන් මේ පිනින් සැපවත් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන් සුඛී සුවපත් භාවයට පත්වී ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළේ ජයන්ති පොල්ගස්තිනිය මහත්මිය, මනෝරි අලහකෝන් දියණිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනා ඒක රාශි වෙලා සියලු දෙනාට මේ පින් සියල්ල අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. තමන්ගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් සියල්ල දුරු වෙලා පින්වතුන්ලා හැමදෙනාට කල්යාණ මිත්‍ර ඇසුරේ සැනසෙල්ලේ පින් කරගෙන සැනසෙල්ලේ දහමේ හැසිරෙන්න සියලු ආකාරයෙන් අවකාශ සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැමදෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැමදෙනාට මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.